ආයුබෝවන් සුබදෑසනක් හැම දිනාටම වෙලාව උදෑසන 10 විනාඩි 3යි ආයු බොහෝ වේවා කියලා අද දවසේදීත් අපි සූදානම් විවේකී ඉරිදා දවසේ ආරෝග්‍ය වැඩසටහන ආරම්භ කරන්නට. ඔබට නිරෝගී ජීවිතයක් ගත කරන්නට, නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කරන්නට, ලෙඩ දුකින් තොරව ඔබට ජීවත් වෙන්නට අවශ්‍ය කරුණු කාරණාවන්, සෞඛ්‍යමය කරුණු කාරණාවන් පිළිබඳව පැහැදිලි කර දීමක්, නැත්නම් ඔබට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න අත්වලක් ලබා දීමයි ආරෝග්‍ය වැඩසටහන තුළින් හැමදාමත් සිදු කරන්නේ. ඉතින් අද දවසේදීත් අපි ඒ වෙනුවෙන් සූදානම් පුරා පැයක පමණ කාලයක් වෙන් කරන්න, උදෑසන 10-11 පැය වෙන් කරන්න අපි සූදානම් ආරෝග්‍ය වැඩසටහන වෙනුවෙන්. පුරුදු පරිදි අපි ඔබට ගුවන්විදුලි යන්ත්‍රය මගින් ඔබට නිවසේ සිට ශ්‍රවණය කරන ඔබට අපි මතක් කරනවා දුරකථන ඔස්සේ අපි සමගින් සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. මැදිරියේ දුරකථන මාර්ග දෙක විවෘතයි. ඔබට 0112 538 300 වගේම 0112 538 700 කියන දුරකථන මාර්ග දෙක විවෘතයි. අවසේදීත් ඔබට අපි සමගින් සම්බන්ධ වෙලා ඔබගේ සෞඛ්‍යමය ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් එක්කම මතක් කරනවා අපි හැම මාසයකටම සතියක් වෙන් කරනවා වකුගඩු රෝග පිළිබඳව කතා කරන්න. ඉතින් අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ වකුගඩු රෝග සම්බන්ධයෙන් කතා කරන්න. ඒ නිසා ඔබට අපි මතක් කරන්නේ වකුගඩු රෝග සම්බන්ධ ගැටලු අපිට අද දවසේදී කතා කරලා කියන්න මැදිරියේ දුරකථන මාර්ග දෙක හරහා ඔබට මේ මොහොතේම අපි පිළිතුරක් ලබාගෙන දෙන්න, නැත්නම් සෞඛ්‍යමය උපදේශයක් ලබා දෙන්න සූදානම්. අද වකුගඩු රෝග සම්බන්ධයෙන් කතා කරනවා කියනකොට ඔබ දන්නවා අද දවසේදී අපි සමගින් සම්බන්ධ වෙන කෙනා කවුද කියලා. ඔබට අමුතුවෙන් මතක් කරන්න ඕනේ, අපි මතක් කරන්නම්. ඉතින් වකුගඩු රෝග සම්බන්ධයෙන් අපිත් එක්ක හැමදාමත් විදිහට පුරුදු විදිහට සම්බන්ධ වෙන්නේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජය හේයන්තඩුව වෛද්‍යතුමන්. ආයුබෝවන් වෛද්‍යතුමනි, සුබ දැසනක්. ආයුබෝවන් සුබ දැසනක්. අපේ වෛද්‍යතුමනි පහුගිය දිනවල කතා කරා මේ වකුගඩු රෝග සම්බන්ධයෙන්, වකුගඩු රෝග හැදෙන ආකාරය, වගේම වකුගඩු රෝග වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද, සහ වකුගඩු රෝග හැදිච්ච කෙනෙක් කොහොමද පිළිපැදිය යුතු සෞඛ්‍යමය උපදෙස් මොනවද, ඔය ආකාරයෙන් අපි කරුණු කාරණාවන් කතා කළා පහුගිය වැඩසටහන තුළදී. අපි අද හිතුවා මේ වකුගඩු රෝග සම්බන්ධයෙන් කතා කරන අද දවසේ ආරෝග්‍ය වැඩසටහන තුළින් මේ වකුගඩු බද්ධකරණය පිළිබඳව කතා කරන්න ඕන කියලා. වෛද්‍යතුමනි, අපි මුලින් පැහැදිලි කර ගැනීමක් කරමු. අද මේ වකුගඩු බද්ධකරණය කියලා කියන්නේ මොකක්ද? අපි පැහැදිලි කිරීමක් කරලා අද සාකච්ඡාව ආරම්භ කරමු. ඔච්චමින්ද අපි දන්නවා අපේ වකුගඩු දෙකම සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වුණාම එවැනි රෝගියෙකු අපිට ඖෂධ වලින් ප්‍රමණක් ජීවත් කරන්නට අමාරුයි. එවැනි අවස්ථාවලදී අපිට සිදු වෙනවා ඉන්න ඔබට ඊට වඩා විශේෂිත වූ ප්‍රතිකර්ම ක්‍රමවලට යොමු වෙන්නට. ඒවා තමයි රුධිර කාන්දු පෙරණය, පරිතාන කාන්දු පෙරණය සහ වකුගඩු බද්ධකරණය. ඉතින් මෙම ප්‍රතිකර්ම තුنين චමින්ද වඩාත්ම ගුණාත්මක අගයක් රෝගියා වෙත ළඟා කර දෙන්නේ මේ වකුගඩු බද්ධකරණයෙන් තමයි. අර අනිත් ක්‍රම දෙකට වඩා, ඒ කියන්නේ රුධිර කාන්දු පෙරණය, පරිතාන කාන්දු පෙරණය දෙක ඒ ඩයලිසිස් ප්‍රතිකර්ම දෙකක්. ඉතින් ඒ දෙකට වඩා හොඳ ගුණාත්මක භාවයක්, ඒ වගේම රෝගියාට සාමාන්‍ය ජීවිතයක්, සාමාන්‍ය රැකියාවක් සහ සාමාන්‍ය පෞල් ජීවිතයක් ගත කරන්නටත් උදා කරලා දෙන්න ප්‍රතිකර්මය තමයි මේ වකුගඩු බද්ධකරණය කියන ප්‍රතිකර්මය. ඉතින් නමුත් ඒක දුෂ්කරයි. මේ ප්‍රතිකර්ම තුනම ලාංඝා කර ගැනීමට, ලබා ගැනීමට ඉතාමත්ම දුෂ්කරයි. විශේෂයෙන්ම අපේ රටේ දැනට පවතින වාතාවරණයත් එක්ක කල්පනා කරපුවාම නමුත් ඒවා කළ හැකියි. ඉතින් මේ බද්ධකරණය ඉතාමත්ම දුෂ්කර සහ ඒක නිවැරදි මාවතක ගමන් කරන්නට ඕන ප්‍රතිකර්මයක්. ඔබව හරියට ගයිඩ් කරන්න. එහෙම නැත්නම් ඔබට යන මාවත හරියට පෙන්වා දෙන්න එක වෛද්‍යවරුන් වශයෙන් අපගේ යුතුයකමක් සහ වගකීමක්. ඉතින් ඒ නිසා තමයි මම අද මේ වකුගඩු බද්ධකරණයට ඔබ පෙළ ගැසෙන්නට ඕනේ කෙසේද කියන කාරණය මාතෘකා කරගත්තේ. හොඳයි. වකුගඩු බද්ධකරණය පිළිබඳව වෛද්‍යතුමන් විසින් පැහැදිලි කිරීමක් කළා. ඒත් එක්කම වෛද්‍යතුමනි අපි මේත් එක්කම පැහැදිලි කරගමු මේ මූලිකවම මේ රෝගියා කළ යුත්තේ කුමක්ද? වකුගඩුවක් බද්ධ කිරීමට ඔහු සූදානම් කරනව නම් කොහොමද ඔහු සූදානම් විය යුත්තේ? අපි මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු. ඔව්. චමින්ද දැන් රෝගියෙකු ඔබ දන්නා වකුගඩු
වක ක්‍රියාකාරීත්වය මාන්නේ මේ සීරම් ක්‍රියේටිනින් කියන පරීක්ෂණයෙන් අපි කලින් වැඩසටහන වලදී අපේ ආසන්නන්ට කියලා දුන්නා. ඉතින් විශේෂයෙන් මේ ක්‍රියේටිනින් අගය සාමාන්‍ය පුරුෂයෙකුගේ නම් 1.3ක් ඩෙසිලීටරයට මිලිග්‍රෑම්. කාන්තා පක්ෂයේ නම් 1.0ක් ඩෙසිලීටරයට මිලිග්‍රෑම්. ඉතින් මෙම ක්‍රියේටිනින් අගය වකුගඩු රෝගීන්ගේ ක්‍රමයෙන් වැඩි වෙන්නට පුළුවන්. ඉතින් එම වැඩිවීම 5 දක්වා ක්‍රියේටිනින් අගය මිලිග්‍රෑම් per ඩෙසිලීටර් 5 පමණ වෙන විට ඔබ සූදානම් විය යුතුයි වකුගඩු බද්ධකරණයට හෝ රුධිර කාන්දු පෙරණයට හෝ පරිතාන කාන්දු පෙරණයට. මොකද ඊටත් වඩා ඔබ බලාගෙන හිටියොත් පහත් පන්නලා දීර්ඝ කාලයක් බලාගෙන හිටියොත් සමහරවිට ඔබට හදිසියේ ඔබ දැඩිව අසනීප වී ඔබගේ ජීවිතයෙන් වන්දි ගන්නට පවා පුළුවන්. ඉතින් ඒ නිසා මේ ක්‍රියේටිනින් මේ පහේ අගේ ඊ타ත්ම තීරණාත්මකව ඔබ වකුගඩු රෝගියෙක් නම් මතක් කරන්නට ඒක තීරණාත්මක මානසන්දියක් වෙනවා වකුගඩු රෝගියෙකුගේ. එම අවස්ථාවේදී ඔබ වකුගඩු වෛද්‍යවරයා සමග ඔබගේ වකුගඩු වෛද්‍යවරයා සමග සාකච්ඡා කරලා ඔබ තීරණය කරන්නට ඕනේ ඔබ වකුගඩු බද්ධ කරනවද එහෙම නැත්නම් දීර්ඝ කාලීනව මේ රුධිර කාන්දු පෙරණය හෝ පරිතාන කාන්දු පෙරණය රැඳී සිටිනවද කියන කරුණු කාරණා ගැන දීර්ඝ සාකච්ඡාවටයක් ඔබගේ පවුලේ අයත් මේ වකුගඩු ඔබට ප්‍රතිකාර කරන වකුගඩු විශේෂඥ වෛද්‍යවරයා සමග සාකච්ඡාට භාජනය කරලා ඉන් අනතුරුව ඔබ වකුගඩු බද්ධකරණය වෙත යොමු වෙන්නේ නම් ඒ සඳහා කලිතු දේ රාශියක් තිබෙනවා. ඒක බොහොම දීර්ඝ ගමනක්. විශේෂයෙන්ම ඔබට එක්වරම බද්ධකරණයට යොමු වෙන්නට අමාරුයි. ඒ සඳහා තිබෙන පරීක්ෂණ සහ දායකයෙකු සොයා ගැනීම එවැනි කාරණා සඳහා සෑහෙන කාලයක් ගත වෙනවා. චමෙන්ද විශේෂයෙන්ම මෙවැනි තත්වයකදී මාස 6ක් වැනි කාලයක් ඔබට ගත වෙන්නට පුළුවන්. ඉතින් ඔබට එහිදී ඒ මාස 6 සමහරවිට කාන්දු පෙරණය ප්‍රතිකර්මය භාවිතා කිරීමට සිද්ධ වෙන්නට පුළුවන් ඒ කාල ගතවන නිසා. ඉතින් ඒ අවස්ථාවේදී ඔබ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරලා ඒ බද්ධකරණය දක්වා යන ගමනේ පිටුවහලක් ලෙස අතරමැදි ප්‍රතිකර්මයක් ලෙස ඔබ රුධිර කාන්දු පෙරණය හෝ පරිතාන කාන්දු පෙරණය යන ක්‍රම දෙකෙන් එකක් තෝරගෙන ඒක ඒ ප්‍රතිකර්මය කරගෙන යන ගමින් ඒ ඩයලිසිස් ප්‍රතිකර්මය කරගෙන යන ගමින් තමයි ඔබ මේ බද්ධකරණය සැලසුම් කරගත යුතු වන්නේ. හොඳයි. මේ වකුගඩු බද්ධකරණය පිළිබඳව අපිට තවත් තොරතුරු කතා කරන්න තියෙනවා වෛද්‍යතුමනි. අපි තොරතුරු ඉදිරියට කතා කරමු. මේ අපි සූදානම් දුරකථනය ඔස්සේ අපිත් සමගින් සම්බන්ධ වෙන ඔබට අවස්ථාව ලබා දෙන්නට. අද අපි වකුගඩු රෝග සම්බන්ධයෙන් කතා කරන්නේ. වකුගඩු රෝග සම්බන්ධයෙන් කිව්වහම මේ වකුගඩු බද්ධකරණය සම්බන්ධයෙන් විශේෂයෙන් කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඔබට අපි මතක් කරනවා වකුගඩු රෝග සම්බන්ධ ගැටලු තිබෙනවා නම් මේ ඔබට අපිට කතා කරලා කියන්න පුළුවන්. අපි මේ මොහොතේම වෛද්‍යතුමන් හරහා පිළිතුරක් උපදේශනයක් ලබා දෙන්න අපි සූදානම් කියන වගත් අපි ඔබට සිහිපත් කරනවා. ඒ නිසා මැදිරියේ දුරකථන මාර්ග දෙක 0112538300 වගේම 0112538700 කියන දුරකථන මාර්ග දෙක ඔබ වෙනුවෙන් විවෘතයි. අපි වැඩිපුර දුරකථන ඔස්සේ අපි සමගින් සම්බන්ධ වෙන ඔබට අවස්ථාව ලබා දෙනවා. ඒ නිසා වකුගඩු රෝග සම්බන්ධ ගැටලු අපිට අද දවසේදී කතා කරලා කියන්න කියලා අපි ඔබට මතක් කරනවා. එහෙනම් මතක් කරනකොට අපිට දුරකථන අමතමක් තිබුණා. අපි සම්බන්ධ කරගෙන බලමු කවුද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. ආයුබෝවන් සුබතෑසනක්. ගෝවා මහත්තයා මම නෝරින් කතා කරන්නේ. ඔව්. මේ මහත්තයා මට වකුගඩු රෝගයක් කියන්නේ මූත්‍රා වලින් අර පෙන යනවා. මේ ඔව්. කේටරින් එක දාලා තියෙන්නේ 0.8යි 0යි කියලා. මේ ඊයේ සතියේ බැලුවට පස්සේ. ඔව්. ඇල්බුමින් ක්‍රියේටින් එක තියෙනවා 72. ඔව් ඔබතුමිය දුරකථනයේ රැඳී සිටිනවද? ඔව් මහත්තයා. ඔව් කියන්න. ඉතින් මට එහෙම වකුගඩු රෝගයක් තියෙනවද කියලා දැන් ලක්ෂණයක්වත් තියෙනවද කියලා දැනගන්න තමයි ඕනේ මහත්තයා. ඔව් ඔබතුමිය
කිව්වා මුත්‍රා සමග පෙන යනවායි කියන කාරණය. ඒ වගේම ඇල්බියුමින් ක්‍රියේටිනින් රේෂියෝ අගේ 72ක් කියලා. ඉතින් ඔබට මුත්‍රා සමග මද වශයෙන් මේ ප්‍රෝටීන පිටවීමක් දකින්නට ලැබෙනවා. සමහරවිට ඔබට මේ දීවැඩියා රෝගියෙක් වන්නට පුළුවන්. එසේනම් මේ ක්‍රියේටිනින් අගේ සාමාන්‍ය නෝමල් උනත් ඔබට අර මයික්‍රෝ ඇල්බියුමින් යූරියා කියන ඇල්බියුමින් සුළු වශයෙන් පිටවන රෝගී තත්ත්වයක් තිබෙනවා. ඉතින් ඒක නිසා ඔබගේ වෛද්‍යවරයා හරහා මේ මුත්‍රා පෙන පිටවන රෝග ලක්ෂණය සහ මේ ඇල්බියුමින් ක්‍රියේටිනින් අනුපාතය තරමක් වැඩි තත්ත්වයක තිබෙන නිසා තවදුරටත් පරීක්ෂණ කරගත යුතුයි. විශේෂයෙන්ම UFR කියන පරීක්ෂණය වගේම ස්කෑනින් පරීක්ෂණයක් වකුගඩුවල ඒ පරීක්ෂණ දෙක කරගන්න අතරතුර ඔබ දීවැඩියා රෝගියෙක් නම් ඒ දීවැඩියා රෝගී තත්ත්වය මලා පාලනය කරගත යුතු වෙනවා. එසේ නැත්නම් ඒ රෝගී තත්ත්වය දීවැඩියා තිබෙනවද නැද්ද කියලා පරීක්ෂා කරගෙන නැත්නම් ඔබ තුමිය අර ෆාස්ටිං බ්ලඩ් ෂුගර් කියන සීනි පරීක්ෂණයකුත් කරගත යුතු වෙනවා. ඒ වගේම මුත්‍රාවල කාංච එකක්, ඒ කියන්නේ මුත්‍රා රෝපණයක් කුත් කර ගැනීම වැදගත් වෙනවා. ඉතින් මේ පරීක්ෂණ ගණනාව කර ගැනීමෙන් පසුව ඔබට යම් ඖෂධ ලබා දීමට වෛද්‍යවරුන් විසින් කටයුතු කරන ඇති. මෙම පෙන තත්ත්වය එහෙම නැත්නම් මේ ප්‍රෝටීන් යාමේ තත්ත්වය තිබෙන නිසා මේක ඉතාමත් සුළු වශයෙන් තමයි මේ ප්‍රෝටීන් යාන තත්ත්වය තිබෙන්නේ. නමුත් මේක දීර්ඝ කාලීනව තිබුණොත් ඕනෑම රෝගියෙකුගේ ඔබගේ වකුගඩු වලට විශාල බලපෑමක් පසු කාලීනව ඇති වෙන්නට පුළුවන්. ඔබතුමියගේ දැන් ක්‍රියේටිනින් එක සාමාන්‍ය 0.8යි. නමුත් තව කාලයක් මේ මයික්‍රෝ ඇල්බියුමින් තත්ත්වයේ තිබුණොත් මේ මුත්‍රා සමග පෙන පිටවීම ඇල්බියුමින් පිටවීම තිබුණොත් ඔබගේ වකුගඩුවට හානියක් වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මම මතක් කරන්න කැමති ඔබට මේ අධික රුධිර පීඩනය තිබෙනවද කියලා පරීක්ෂා කරගන්නට ඕනේ. මොකද එසේ අධික රුධිර පීඩනය තිබෙනවා නම් ඒ විටත් මෙලෙස මුත්‍රා සමග පෙන පිටවීමට හැකියාව තිබෙනවා. ඉතින් මේ පරීක්ෂණ සහ පරීක්ෂාවන් සිදු කරලා ඔබට නිසි වෛද්‍ය උපදේශයක් ලබා ගැනීමට ඔබගේ පවුලේ වෛද්‍යවරයා හෝ වකුගඩු විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙලා නිවැරදි රෝග විනිශ්චයක් සිදු කරගෙන, ඒ කියන්නේ මේක දියවැඩියා වකුගඩු රෝගයේද අධික රුධිර පීඩනය නිසා ඇතිවන වකුගඩු ප්‍රෝටීන පිටවීමක්ද, එසේක් නැත්නම් වෙනත් ප්‍රෝටීන පිටවන රෝගී තත්ත්වයක මූලාරම්භයේද කියන කාරණා පැහැදිලිව සොයාගෙන ප්‍රතිකර්මයක් ලබා ගන්නට පුළුවන්. හොඳයි. අපිට තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා. අපි සූදානම් වෙන්නේ දුරකථන ඇමතුමට අවස්ථාව ලබා දෙන්නට. දුරකථනය ඔස්සේ අපි සමගින් සම්බන්ධ වෙන ඔබට කතා කරන්නේ. ආයිබෝවන් සුබදෑසනක්. ආයිබෝවන් සුබදෑසනක් මහත්තයා. ඔව්, කොහෙන්ද කවුද මේ? මම කතා කරන්නේ ගායකින් නෙවෙයි. මගේ මහත්තයාගේ වයස 72යි. පරිත්‍රාණ කාණ්ඩුව කරගෙන ඉන්නවා දැන් මාස 2ක් වෙනවා. නිතරම ඇඟ කටක් තියෙනවා. ඒ වගේම මේ කකුල් දෙක ඉදිමෙනවා. කකුල් දෙක කළු වෙලා තියෙනවා. හසනවා කියනවා. ඔව්. දැනට මේ වකුගඩු රෝග විශේෂඥ මහත්තයාට ඒ පිළිබඳ විස්තර කිව්වා. ඔව්. මිස බීජයක් ගිහින් කියලා බෙහෙතුත් තිද්දා අනුරාධපුර මහරෝහලේ. ඔව්. මේ ඒ වුණාට මේ නිතරම ඒ ගත්තට අඩු වෙන්නේ නැහැ. ආයෙත් ගෙදර ඇවිත් ටික දවසකින් කකුල් දෙක ඉදිමෙනවා, කහනවා කියනවා, කළු වෙලා තියෙනවා. ඔබගේ රෝගියා දියවැඩියා රෝගියෙක්ද? දියවැඩියා රෝගිය නෑ. හරි. හොඳයි. වෛද්‍යතුමනි. ඔව්. පරිතාන කාන්දු පෙරණය කරන රෝගීන් අපේ රටේ ඉන්නවා 600ක් 700ක් පමණ දැනට ඉන්නවා. ඉතින් ඒක ප්‍රචලිත වෙලා තිබෙන ගැන අපි සන්තෝෂ වෙනවා. ඉතින් ඕනෑම වකුගඩු රෝගියෙකුගේ මේ ඉදිමීම සහ ඇඟ කසන එක සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන රෝග ලක්ෂණයක්. ඉතින් ඒවට හේතු වෙන්න විවිධ සාධක තිබෙනවා. විශේෂයෙන් පරිතාන කාන්දු පෙරණය කරන රෝගියෙකුගේ එකක් තමයි ඔබගේ රුධිරයේ මේ ඇල්බියුමින් ප්‍රමාණය අඩු වීම නිසා මෙසේ ඉදීමීම වෙන්නට පුළුවන්. ඒක නිසා ඇල්බියුමින් රුධිරයේ ඇල්බියුමින් පරීක්ෂාවක් කර ගැනීම
අවශ්‍ය වෙනවා. ඊට අමතරව ඔබගේ ඒ පරිතාන කාන්දු පෙරණයෙන් ශරීරයෙන් ඉවත්වන තරල ප්‍රමාණය, ශරීරයෙන් බැහැරවන, ඒ කියන්නේ බෑග් එකට එකතු වෙන ප්‍රමාණය, තරල ප්‍රමාණය ඔබ වැඩි කරගත යුතුයි. සාමාන්‍ය ලීටර් 2ක් වගේ උදර කුහරයට පුරවපුවාම ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉවතට ආයුතුයි. එසේ 2000 මිලිලීටර් 2000ක්, ඒ කියන්නේ ලීටර් 2කට වඩා අඩුවෙන් ඉවත් වෙනවා නම් ඒ කියන්නේ ඔබගේ රෝගියාගේ ඇඟ ඇතුලේ වතුර එක්කාසු වෙනවා. ඉතින් ඒක නිසා එවැනි අවස්ථාවලදීත් මෙසේ ඇඟ ඉදිමෙන්නට පුළුවන්. ඒක නිසා ඔබගේ වෛද්‍යවරයා නැවත හමු වෙලා මේ සඳහා වැඩි සාන්ද්‍රණයකින් යුතු දැන් රෝගීන් භාවිතා කරනවා 1.2.5 2.5 4.2.5 ආදී වශයෙන් සාන්ද්‍රණයෙන් යුතු මේ බෑග් වර්ග පාවිච්චි කරනවා. ඉතින් එහිදී ඔබ දැන් 2.5 පාවිච්චි කරනවා නම් 4.2.5 dextrose solution එකක් මේ ද්‍රාවණයකට මාරු වෙන්නට ඕනේ ටික දිනකට. ඉතින් ඒ කාරණා දෙක සහ ඇල්බියුමින්, පළවෙනි එක තමයි ඇල්බියුමින් අඩු නම් ඒක නිවැරදි කරගන්න එක. ඒ වගේම ඒ බෑග් එකේ සාන්ද්‍රණය මාරු කිරීම, ඒ වගේම රෝගියා වැඩිපුර ජලය පානය කරනවා නම් ඒ ප්‍රමාණ අඩු කිරීම. දිනකට සාමාන්‍ය මිලිලීටර් 750ක් 500ක් 750ක් වගේ අඩු කරගත්තොත් බොන ප්‍රමාණ සියලුම තරල ප්‍රමාණයන් ඔබට නැවතත් මේ ඉදවීම අඩු කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම මෙම රෝගීන්ගේ, වකුගඩු රෝගීන්ගේ ඔබ දන්නවා මේ හිමොග්ලොබින් ප්‍රමාණ අඩු වෙනවා. ඉතින් හිමොග්ලොබින් අඩු වුණාමත් මෙලෙස ඇඟ කැසීම, ඇඟ ඉදිමීම ඇති වෙන්නට පුළුවන්. ඊටත් අමතරව ඔබගේ රෝගියාගේ හෘදයේ දුර්වලකමක් තිබෙනවා නම්, හෘදය වස්වේ, ඒ වගේම අක්මාවේ දුර්වලකමක් තිබෙනවා නම්, මේ වකුගඩුවේ දුර්වලකමට අමතරව අන්න එවැනි අවස්ථාවලදී මෙලෙස ඇඟ ඉදිමෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබගේ රෝගියාගේ හෘදය වස්තුව සහ අක්මාවත් පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඉතින් මේ කරුණු කාරණා සියල්ල ආමන්ත්‍රණය කිරීමෙන් තමයි ඔබගේ වකුගඩු රෝගියාගේ මේ ඉදිමීම සහ ඇඟ කැසීම නැවත යථා තත්ත්වයට පත් කරගන්නට හැකියාව ලැබෙන්නේ. හොඳයි. අපිට තවත් දුරකථන නැමතුමක් තිබෙනවා. අපි සූදානම් වෙන්නේ දුරකථන නැමතුමට අවස්ථාව ලබා දෙන්නට. දුරකථනය ඔස්සේ අපි සමගින් සම්බන්ධ වෙන ඔබට කතා කරන්නේ. ආයුබෝවන්, සුබ දැසනක්. ඔව්, කොහෙන්ද, කවුද මේ? මම අතුරුගිරියෙන් චන්ද්‍ර කියලා. ඔව්. මගේ මට සීවැඩියා තියෙනවා. මම මේ ළඟදී කකුල දිනකට රිසිඩා නීටෙල්වා මේ මගේ කකුකඩුවේ 37%ක වැඩ කරන්නේ. ඉතින් දැන් මට මුත්තක් යනවා. මට ඒ ගැන පොඩ්ඩක් වෛද්‍යතුමාගෙන් විස්තරයක් දැනගන්න ඕන. ඒවට අපත්‍ය ආහාර එහෙම මොනවද ආහාර ගන්න කියලා. හොඳයි. ඔව්. හොඳයි. දැන් ඔබතුමීට දියවැඩියාව දීර්ඝ කාලීනව තිබෙන්නට ඇති. ඒක නිසා තමයි මේ වකුගඩුවේ GFR එක කියන්නේ. එහෙම නැත්නම් මේ මුත්‍රා පෙරීමේ ශීඝ්‍රතාවය අඩු වෙලා තියෙන 37ක් දක්වා. ඉතින් ඒක නිසා ඔබගේ දියවැඩියා රෝගී තත්ත්වය ඉතාමත්ම හොඳින් පාලනය කර ගැනීමට සුදුසු වෙනවා. අනුගත වෙන්නට ඕනේ. මේ දියවැඩියාව ඉතාමත්ම හොඳින් පාලනය කර ගැනීමට ඊට අමතරව අධික රුධිර පීඩනය තියෙනවා නම් එයත් ඉතාමත්ම හොඳින් පාලනය කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඔබගේ මොකද වකුගඩුවේ ක්‍රියාකාරීත්වය අඩු වී තිබෙන නිසා. ඉතින් ඊට අමතරව ඔබ ඇසුවා මේ මොනවද ආහාර පාන කියන කාරණේ. ඉතින් විශේෂයෙන්ම දියවැඩියා වකුගඩු රෝගියෙකු විශේෂයෙන්ම ඔබ දන්නවා ඇති සීනි සහ කාබෝහයිඩ්‍රේට් ආහාර අඩු කරගන්නට ඕනේ. ඒ වගේම පොටෑසියම් අධික ආහාර භාවිතය අඩු කරන්නට ඕන. විශේෂයෙන්ම පොටෑසියම් අධික ආහාර තමයි තැඹිලි, දොඩම් සහ කෙසෙල්. ඒ වගේම තද කොළ පැහැති පලා වර්ග, කියන්නේ කංකුව, මුගුණු වෙන්න, කතුරු මුරුංග වැනි ආහාර. ඒ වගේම අල වර්ග, වියලි පළතුරු, මේවායි පොටෑසියම් ඉතාමත්ම අධිකයි. ඉතින් එවැනි ආහාර අඩු කරගන්නට ඕනේ. ඒ වගේම
ඔබ දිනකට වතුර ලීටර් 2ක් හෝ ඊට වඩා ඒ ප්‍රමාණය ලීටර් 2ක ප්‍රමාණය වගේ රඳවා ගන්න තිබීම වැදගත් වෙනවා. ඔබ නිරතුරුවම ඔබගේ වකුගඩු වල දැන් මේ ක්‍රියාකාරීත්වය මන බලන්නට ඕනේ. විශේෂයෙන්ම මේ ක්‍රියේටිනින් පරීක්ෂාව. ඒ පරීක්ෂාව කරගෙන ඔබගේ වකුගඩු විශේෂඥවරයා හරහා තවදුරටත් උපදෙස් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මේ අපි දකිනවා මේ දියවැඩියා වකුගඩු රෝගීන්ගේ වකුගඩුවේ ක්‍රියාකාරීත්වය අඩු වුණාම විශේෂයෙන්ම මේ ඔබට තිබෙන 37ක ප්‍රමාණයක් ඉතින් ඒක ඊටු ටික වේගයෙන් අඩු වෙලා යන්නට පුළුවන්. ඒක නිසා ඔබ අවම වශයෙන් මාසයකට වරක්වත් මේ ක්‍රියේටිනින් පරීක්ෂා ඒ වගේම UFR පරීක්ෂණය සහ රුධිරයේ සීනි ප්‍රමාණය ඒ වගේම රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය ඒ වගේම රුධිරයේ කැල්සියම් සහ ෆොස්ෆේට් ප්‍රමාණය මන බලලා ඊට අනුකූලව වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ වෙනස් කරගත යුතු වෙනවා. ඉතින් මේ කාරණා තමයි දියවැඩියා වකුගඩු රෝගියෙකුට දැනුම් දෙන්නට තිබෙන්නේ. හොඳයි, අපිට තවත් දුරකථන ඇමතුමක් තිබුණා. අපි සූදානම් වෙන්නේ දුරකථන ඇමතුමට අවස්ථාව ලබා දෙන්නට. 0112 538 300 වගේම 0112 538 700 කියන දුරකථන මාර්ග දෙක ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා කතා කරන්න කියලා අපි මතක් කරනවා. දුරකථන ඔස්සේ අපි සමගින් සම්බන්ධ වෙන ඔබට කතා කරන්නේ ආයුබෝවන් සුබ දැසනක්. කොහෙන්ද කවුද මේ? ඔබතුම ටිකක් හයියෙන් කතා කරමු, අපිට ඇහෙනව මදි. අහහ. ඔව්. කකුල් දෙක පන නැතිව මේ වේවිලනවා. ඊට පස්සේ මේ කකුල් දෙක කපලා. ගොඩාක් වේගන කරේ හිත බරගතිය කියලා නිතරම ඔලිය පාත් කරගෙන පස්සෙමයි කියලා. ඔව්. ඒක තමයි කියන්නේ කකුල තමයි වේවිලන්නේ ගොඩාක්. ඔව්. කොන්දේ අමාරුවක් එහෙමත් තිබෙනවද? කොන්දේ අමාරුවක් තිබෙනවද? ඔව්. අධික රුධිර පීඩනයක් තිබෙනවද ඒ රෝගියාට? අධික රුධිර පීඩනය ප්‍රෙෂර් එක තිබෙනවද? හරි, හොඳයි. දැන් ඔබතුමීගේ ඒ රෝගියා දියවැඩියා රෝගියෙක් ප්‍රධාන රෝග ලක්ෂණ දෙක ලෙස සඳහන් කරේ හිස රදය සහ කකුලේ වේවිලීම. ඉතින් බොහෝ වෙලාවට මේ කකුල වේවිලීම සමහර වෙලාවට මේක ස්නායුගත ආබාධයක් වෙන්නට පුළුවන්. එක කකුලක් තමයි වේවුලනවා කිව්වේ. ඉතින් එතකොට කරන්නට තිබෙන්නේ ස්නායු වෛද්‍යවරයෙකුට ගෙන් පෙන්නලා විශේෂ උපදේශනයක් ලබා ගන්නට තමයි සමහර ලාවට එම කකුලට ගමන් කරන ස්නායු වල යම් දුර්වලකමක් තෙරපීමක් තිබෙන්නට පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ වඩා හොඳයි ස්නායු වෛද්‍යවරයෙකු හමු වෙන්නට මේ කකුල වේවුලන කාරණේ. ඒ වගේම ඔලුව කැක්කුමත් කිව්වා. ඒ හිස රදේ සඳහා ස්නායු වෛද්‍යවරයෙකු වෙත යොමු වීම වැදගත් වෙනවා. ඉතින් මට වකුගඩු විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට කියන්නට තිබෙන්නේ මේ දියවැඩියා රෝගී තත්ත්වය ඔබට ඔබගේ ඒ ස්වාමි පුරුෂයාට බලපාන්නට පුළුවන්. ඒ වකුගඩු අකර්මණ්‍ය වන්නට පුළුවන්. ඒක නිසා ඔබ දියවැඩියා රෝගී තත්ත්වය ඊ타මත්ම හොඳින් පාලනය කරගන්නට ඕනේ. වගේම ඔබගේ රෝගියාගේ වකුගඩුවේ ක්‍රියාකාරීත්වය, ඒ කියන්නේ සීරම් ක්‍රියේටිනින් කියන පරීක්ෂණය, ඒ වගේම මුත්‍රාවල මයික්‍රෝ ඇල්බුමින් කියන පරීක්ෂණය නිරතුරුවම සිදු කරන්නට ඕනේ. ඔබගේ රෝගියාගේ කලින් සඳහන් කරපු රෝග ලක්ෂණ දෙක සඳහා වඩා සුදුසුයි ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙකු හෝ එසේත් නැත්නම් කායික වෛද්‍යවරයෙකු වෙත යොමු වෙලා එක්ස්රේ වගේම nerve conduction studies එවැනි පරීක්ෂණ කිහිපයක් කරන්නට ඕනේ. ඒ වගේම ඔළුවේ කැක්කුමට විශේෂ පරීක්ෂාවන් කිහිපයක් සිදු කිරීමෙන් අනතුරුව තමයි ඔබගේ රෝගියාට ඖෂධ නිකුත් කිරීමට හැකිවන්නේ.
හොඳයි අපිට තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා. අපි සූදානම් වෙන්නේ දුරකථන ඇමතුමට අවස්ථාව ලබා දෙන්නට. දුරකථනය ඔස්සේ අපි සමගින් සම්බන්ධ වෙන ඔබට කතා කරන්නේ ආයුබෝවන් සුබ දැසනක්. මේ වෛද්‍ය වැඩසටහනද? ඔව් ඔබතුමීට කතා කරන්න පුළුවන්. අනේ කරුණාකරලා මට කියන්න මේ මට නිතරම වැඩිපුර මුත්‍රා යනවා. හැබැයි සීනි මොකුත් නැහැ චෙක් කරලා ડોක්ටර්ගේ. ඔව් මුත්‍රා දැවිල්ල තිබෙනවද ඔබතුමීට? දැවිල්ලත් නැහැ මොකුත් නැහැ. මුත්‍රා ක්‍රිය යෝනින් රිපෝට්ස් කීපයක් ගත්තා මොකුත් නැහැ. හොඳයි. ඔබතුමීට මුත්‍රා ආසාදනයකුත් නැත්නම් ඒ වගේම දියවැඩියා රෝගී තත්ත්වයක් නැත්නම් සමහරලාට වයස්ගත වීමේදී ස්නායු දුර්වලකම් ඇති වෙනවා. ඒ වගේම ගර්භාෂය පහත් වීම වැනි තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් ඒ වගේම සමහර වෙලාවට මුත්‍රාශයේ තිබෙන ගල් නිසාත් නිතර මුත්‍රා පිටවීම සිදු වෙනවා. ඉතින් මේ කාරණා පැහැදිලි කර ගැනීමට ඔබ කල යුතු වෙන්නේ වකුගඩුවේ සහ මුත්‍රාශය ස්කෑනින් පරීක්ෂණයක් සිදු කර ගැනීම තමයි ප්‍රථමයෙන්ම. ඒ සඳහා ඔබ විකරණ වෛද්‍යවරයෙකු හෝ පවුලේ වෛද්‍යවරයා වෙතින් ලබාගත් ඉල්ලීම් ලිපියක් ලබාගෙන ඒ වකුගඩුවේ සහ මුත්‍රාශයේ ස්කෑනින් පරීක්ෂණයක් සිදු කරගන්නට ඕනේ. ඔබට දියවැඩියා රෝගය සහ මුත්‍රා ආසාදන නැති නිසා. ඉතින් ඒ ස්කෑනින් පරීක්ෂණයෙන් යම් රෝග නිගමනයකට එන්නට පුළුවන් ඒ ස්කෑනින් පරීක්ෂණයේ වාර්තාව අනුව. වෙලා උදෑසන 10:30 ඔබ එකතු වෙලා ඉන්නේ විවේකී ඉරිදා දවසේ ලක්විරු ගුවන්විදුලියේ ආරෝග්‍ය වැඩසටහන සමගින් අද අපි කතා කරන්නේ ආරෝග්‍ය වැඩසටහන තුළින් වකුගඩු සම්බන්ධ රෝග සම්බන්ධ කරුණු කාරණා කතා කරන්නේ. අපිට අද දවසේ සම්පත්දායකත්වය ලබා දෙනවා වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජය හේයන්තුඩුව වෛද්‍යතුමන්. එතුමා සමගින් අපි සාකච්ඡා කරන්නේ මේ විශේෂයෙන්ම අද දවසේ විශේෂ මාතෘකාවක් විදිහට නැත්නම් කරුණක් විදිහට අපි කතා කරනවා වකුගඩු බද්ධකරණය පිළිබඳ. ඒ පිළිබඳවත් අපි තොරතුරු කතා කරමින් දුරකථන ඔස්සේ සම්බන්ධ වෙන ඔබටත් අපි අවස්ථාව ලබා දෙනවා වැඩිපුර. ඒ නිසා වකුගඩු රෝග සම්බන්ධ කරුණු කාරණාව නැත්නම් ප්‍රශ්න ගැටලු අපිට යොමු කරන්න මැදිරියේ දුරකථන මාර්ග දෙක විවෘතයි. වෛද්‍යතුමන් හරහා අපි මේ මොහොතේම ඔබට සජීවී ලෙසින් පිළිතුරක් ලබා දෙන්න සූදානම් කියන වගේ අපි ඔබට මතක් කරනවා. එලෙසින් මතක් කරමින් සූදානම් වෙන්නේ දුරකථන ඔස්සේ අපි සමගින් සම්බන්ධ වෙන කෙනෙකුට අවස්ථාව ලබා දෙන්නට. දුරකථන ඔස්සේ අපි සමගින් සම්බන්ධ වෙන ඔබට කතා කරන්නේ ආයිබෝවන් සුබ දැසනක්. ඩාර්ලින් කතා කරන්නේ. ඔව්. මගේ කකුලක් තිබුණේ දැන් මාසික විතර ඉඳලා. ඔව්. ඉතින් මේ ඩාර්ලේ ડોක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ගියා. ඒ ડોක්ටර් කියන කකුල පෙරලිලා කියලා. එයා දැන් අර ඉරි වැටීම් වලට බෙහෙත් කළා. මේ තාම මේ අඩුවන්නේ නැහැ. එක කකුලක් පමණයි දිලා තිබෙන්නේ. ඔව්. කලින් මේ කකුලේ විස බීජ පැතිරලා එහෙම තිබුණාද? අර සෙලියුලයිටිස් කියන රෝගී තත්ත්වය ඇති වෙලා තිබුණාද? නෑ ડોක්ටර් මුකුත් නෑ. හැබැයි මගේ මේ මාපට ඇඟිල්ලේ නියපොත්තක් මේ පොඩ්ඩක් නරක් වෙලා වගේ තියෙනවා. ඔබතුමේ දියවැඩියා රෝගියෙක්ද? ඔව්. දියවැඩියාට අවුරුදු කොච්චරද? දැන් අවුරුදු 6ක ඉස්සේ බෙහෙත් දුන්නා. අධික රුධිර පීඩනය තිබෙනවද? ඔව් ඒවත් මේ ඊටෙදා චෙක් කරා. ඒක දැන් නෑ. ප්‍රෙෂර් කොලෙස්ටරෝල් සීනි ඒවට බෙහෙත් බොනවා. චෙක් කරා මේ ඒවෙන් මුකුත් නෑ කිව්වා. දැන් හොඳයි කිව්වා. හොඳයි. ඔබතුමේ ඒ අධික රුධිර පීඩනයට ගන්න ඖෂධවල නිෆෙඩපීන්, ඇම්ලොඩිපීන් වැනි බෙහෙත් හෝ දියවැඩියාවට ගන්න බෙහෙත් වල පයොග්ලිටසෝන් කියන බෙහෙත තිබෙනවද? නෑ මෙට්‍රෝමින් කියලා තියෙනවා සීනි වලට ගන්න එක. ඔව්. අනිත් ප්‍රෙෂර් පෙති නම් ડોක්ටර් උදේට එකක් තියෙන සුදු පොඩි පෙට්ටක්. අනිත් එක රෑට බ්‍රවුන් පාට එකක්. හරි. ඔබතුමේ ඒ කකුලේ ඉදිවීමට අමතරව හිරිවැටීම තිබෙනවා කියලා කිව්වා. ඊට අමතරව තද වේදනාවක් තිබෙනවද? නෑ ડોක්ටර් මේ කකුල හිරිවැටෙන්නේ නෑ. වේදනාවක් තිබෙනවද? නෑ දැන් වේදනාවක් නෑ. මේ ඒ අර ව්‍යායාම කළා උදේට උණු වතුරෙන් අල්ලන්න කිව්වා. ආපහු සීතල වතුර අල්ලන්න කිව්වා. ආපහු උණු වතුර අල්ලන්න කිව්වා.
ඕම 3 පාරක් අල්ලන්නේ කො දවසට 2 පාර. ඉතින් ඒ කරන වෙලාවට ටිකක් අඩුයි. මේ ආපහු ඉදිමෙනවා. හරි. හොඳයි. දැන් ඒ ආසන්නය දියවැඩියාව වගේම අධික රුධිර පීඩනය සඳහා ඖෂධ ගන්නවා. විශේෂයෙන්ම තනි කකුලක් ඉදිවීමට හේතු කල්පනා කිරීමේදී බොහෝ වෙලාවට මේ දියවැඩියා රෝගීන්ගේ දැනුවත් හෝ නොදැනුවත් ඒ කකුලේ විස බීජ පැතිරීම නිසා සමහරවිට ඔය නියපොත්තේ තිබෙන තුවාලය නියපොත්තෙන් හෝ විස බීජ පැතිරෙන්නට පුළුවන් මේ දියවැඩියා රෝගීන්ගේ එසේ මේ එකපාරක් හෝ එසේ විස බීජ පැතිරීමක් සිදු වුණොත් සමහර අවස්ථාවලදී ඒ වසානාලිකා ඒ කකුලේ වසානාලිකා අවහිර වීම නිසා ක්‍රොනික් ලිම්ෆිඩීමා කියන ඉදිමම් තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. අන්න එවැනි තත්ත්වයක් තමයි බොහෝ විට ඔබතුමියට ඇත්තේ. ඉතින් ඒ සඳහා නිශ්චිතම ප්‍රතිකාර නැහැ. එම තත්ත්වය බොහෝ වෙලාවට එලෙසම තිබෙන්නට පුළුවන්. ඒ සඳහා සමහරවිට මුත්‍රාකාරක ඖෂධ අපි කියනවා ඩයුරටික්ස් කියන එම ඖෂධ මගින් යම් ප්‍රමාණයකට සමනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ එම කකුලේ ස්කෑනින් පරීක්ෂණයක් කර ගැනීමට අවශ්‍ය වෙනවා. විශේෂයෙන් මේ ශිරාවලත් අවහිරවීම් තිබෙන්නට පුළුවන්. සමහරවිට අපි කියනවා මේ ක්‍රොනික් DVT කියලා. ඒ වගේම අර වැරිකෝස් වෙන්ස් එහෙම නැත්නම් ශිරාවල ලේ ආපසු ගමන් කිරීමේ තත්ත්වයක් ඇති වෙන්නට තිබෙනවා. ඒක නිසා ඔබ කකුලේ ස්කෑනින් පරීක්ෂණයක් ඩොප්ලර් ස්කෑනින් පරීක්ෂණයක් සිදු කර ගන්නට ඕනේ. පවුලේ වෛද්‍යවරයා හෝ ඒ වෛද්‍යවරයා හරහා එසේ කර ගැනීමෙන් මේ නියමිත රෝග විනිශ්චයකට එන්නට ඕනේ. මේ වසාග නාලිකා අවහිර වීමද එසේත් නැතිනම් මේ අර ශිරාවල අවහිර වීමක් තිබෙනවද හෝ එසේත් නැත්නම් වෙනත් කාරණයක් බලපාලා තිබෙනවද කියන එක සමහරවිට අපි කියනවා රප්චර්ඩ් පොප්ලිටියර් සිස් කියලා. දනිස්සේ පිටිපස්සේ තිබෙන පොඩි වෙනස් වීමක් නිසා මෙලෙස එක පැත්තක කකුලක් ඉදිමෙන්නට පුළුවන්. ඉතින් ඒක සඳහා තමයි අර ස්කෑනින් පරීක්ෂණය සිදු කරගත යුතු වන්නේ. ඉතින් ඒක කර ගැනීමෙන් ඔබට නිශ්චිත රෝග විනිශ්චයකට ඇවිල්ලා ඉන් අනතුරුව ඔබට ඒ සඳහා යම් ප්‍රතිකර්මයක් ගලපා ගැනීමට හැකියාව ළඟා කරගන්නට පුළුවන් සමහර විට. ඒ වගේම මම අසන්න දැනුවත් කරන්න කැමති මේ කකුල් ඉදිමීම වකුගඩු රෝග යක් නෙවෙයි සෑම විටම සමහර ලාවට කකුල් ඖෂධ නිසා ඉදිමෙන්නට පුළුවන්. ඒවා තමයි එතකොට කකුල් දෙකම ඉදිමෙන බොහෝ අවස්ථාවලදී මම අර කලින් කිව්ව පයෝග්ලිටසෝන් කියන දියවැඩියාවට ගන්න ඖෂධය, ඒ වගේම නිෆෙඩොපීන්, ඇම්ලොඩිපීන් කියන ප්‍රෙෂර් එකට ගන්න අධික රුධිර පීඩනයට ගන්න ඖෂධ. ඒ ඖෂධ වලින් ඔබගේ පාද දෙකම ඉදිමෙන්නට හැකියාව තිබෙනවා. හොඳයි. වෙලා උදෑසන 10යි විනාඩි 37යි ආරෝග්‍ය වැඩසටහන ශ්‍රවණය කරමින් ඉන්නේ ඔබ. ඉතින් වෛද්‍යතුමන් මේ වකුගඩු රෝග සම්බන්ධ සහ ඒවට භාවිතා කරන ඖෂධ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කරනවා. ඉතින් මේ කතා කරන කරුණු කාරණාවන් ඉතාමත් වැදගත්. ඒ නිසා අපි ඔබට මතක් කරනවා මේ ආරෝග්‍ය වැඩසටහන අවසන් වන තෙක් ශ්‍රවණය කරන්න කියලා. ඉතින් මේ කාරණාවන් මෙහෙම කතා කරද්දී වෛද්‍යතුමනි අද වකුගඩු බද්ධකරණය සම්බන්ධයෙන් කතා කරන නිසා මෙන්න මේ වගේ කාරණාවක් ඔබතුමන්ගෙන් විමසන්න ඕන කියලා හේතුව මේ වකුගඩු බද්ධ කිරීමේදී වකුගඩු දායකත්වයක් ලබා දෙන්න නැත්නම් වකුගඩුවක් දෙන්න කෙනෙක් හොයාගන්න එකත් බොහොම අමාරු කාර්යයක් බවට පත් වෙනවා. ඉතින් එහෙම කෙනෙක් ඉදිරිපත් වුණත් ඉදිරිපත් වෙන කෙනාටත් යම් කිසි ගැටලුවක් තියෙනවා. මම මොන වගේ සෞඛ්‍ය තත්වයකින් සිටිය යුතුද වකුගඩුවක් දායකත්වයක් ලබා දෙන්න කියලා. මේ වකුගඩු දායකයෙකු තෝරා ගැනීමේදී මොන වගේ කරුණු කාරණාවන්ද සැලකිල්ලට ගන්න අපි පැහැදිලි කිරීමක් කළොත්. ඔව් චමින්ද අත වශයෙන්ම වකුගඩු දායකයෙකු තෝරා ගැනීම ඉතාමත්ම දුෂ්කරම අභියෝගයක් වකුගඩු නරක රෝගියෙකු මුහුණ දෙන තමන්ගේ ජීවිතයේ. විශේෂයෙන්ම දැන් 1980 ගණන් වල 90 ගණන් වල චමින්ද වකුගඩු බද්ධකරණයේදී ඒ කාලේ
බොහෝ වෙලාවට ලේ ඥාතීන් තමන්ගේ සහෝදර සහෝදරයන් හෝ තමන්ගේ අම්මා තාත්තා එහෙම තමයි වගොඩු ප්‍රදානය කරේ. ඉතින් එසේ බද්ධ කරන ලද එම ප්‍රදානයන් තුලින් බද්ධ කරන ලද ඒ කාලවල බද්ධ කරපු වගොඩු රෝගීන් තාම ඉන්නවා. මම දැකලා තියෙනවා මාත් සමග ඉන්නවා අවුරුදු 30ක් 20ක් 30ක් වගොඩු බද්ධ කරලා යහතින් ඉන්න අය. ඒ ඔක්කොම තමන්ගේ මේ ඥාතීන් ලේ ඥාතීන් ගෙන් ලබාගත්ත වගොඩු. මොකද ඒ කාරණේ මම කියන්නේ අපේ අසන්නන්ට එවැනි ලේ ඥාතිත්වයක් ඇතිව බද්ධ කරන වගොඩු තමයි කාල්පවතින්නේ. එසේ නැතුව මේ ඥාතිත්වයක් නැතුව මේ නෑයෝ නොවන අය නොනෑයන්ගෙන් කරන බද්ධ කිරීම වගොඩු ලබාගෙන කරන බද්ධ කිරීම වැඩි කාල්පවතින්නේ නැති බව. එහි ආයු කාලය කෙටි කියන කාරණය මම අපේ අසන්නන්ට කියන්නට කැමතියි. ඔව් ඒ වගේම තමයි වෛද්‍යතුමනි මේ වකුගඩු බද්ධ කිරීමෙන් අනතුරුව ශරීරය විසින් ප්‍රතික්ෂේප කරන අවස්ථාවන් තිබෙනව නේද? ඔව් අන්න ඒ ප්‍රශ්නේ ඒක තමයි ඇත්තටම මේ නොනෑයන්ගෙන් ඥාතිත්වයක් නොමැති අයගෙන් චමින්ද වකුගඩු ගත්තාම මේක ගොඩක් අමුතුයි ඇඟට. ඒ කියන්නේ ආගන්තුක භාවය වැඩි මේ ඥාතිත්වයක් නැති අයගෙන් ලබා ගන්න වකුගඩු. මොකද ඥාතිත්වයක් ඇතිව කරන අයගේ ඥාන අපේ ඇඟට පුරුදුයි. අපේ ඇඟ අඳුරනවා, ශරීරය අඳුනනවා. ඉතින් ඒගොල්ලන් අපේ ශරීරයේ හැඩ ගැහිලා තියෙන චමින්ද ආගන්තුක දෙයක් ප්‍රතික්ෂේප කරන්න. එතකොට මේ රිජෙක්ෂන් එහෙම නැත්නම් වකුගඩු බද්ධ කරන්නේදී සිදුවන මේ ප්‍රතික්ෂේප වීම අර ආගන්තුක භාවය වැඩි වෙන්නට ප්‍රතික්ෂේප වීමේ සම්භාවිතාව වැඩි. අන්න ඒක නිසා තමයි අපි කියන්නේ මේ වගොඩ බද්ධ කරන්නේදී ඔබ කෙසේ හෝ ලේ ඥාතිත්වයක් තිබෙන කෙනෙකු තෝරා ගැනීමට වඩාත් යොමු වෙන්නට කියන කාරණය. ඔබ තවත් ප්‍රශ්නයක් ඇසුවා මේ වගොඩු දායකයෙකු කොහොමද ඔහුගේ හෝ ඇගේ සෞඛ්‍ය තත්ත්වය කියන කාරණය. මේ වගොඩු දායකයා වයස 60ට අඩු වෙන්නට ඕන. ඒ වගේම දියවැඩියා රෝගී තත්ත්වය නොමැති කෙනෙකු වෙන්නට ඕනේ. ඒ වගේම ඔහුට හැට වෙනත් රෝග තත්ත්වයන් තිබෙනවා නම් ඒවා වෛද්‍ය විමර්ශනයන්ට ලක් කරලා ඒ සඳහා සුදුසු නම් වගොඩු බද්ධ කරණයට යොමු කරන්නට පුළුවන්. වෙනත් රෝග දියවැඩියාව හැර වෙනත් රෝග තිබෙන වගොඩු දායකයන් ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි අපේ අසන්නන්ට දැනුවත් කරන්න කැමති දැන් රුධිර ඝන අපේ තියෙනවා O positive, O negative, A positive, A negative, AB positive, AB negative කියන ලේ වර්ග blood groups තියෙනවා. ඉතින් මේ වාට අනුව ඔබගේ දායකයා ඥාතිත්වය වගේම මේ ලේ වර්ගයත් වැදගත් වෙනවා මේ ගැලපීමේදී. මේ AB කියන එක තෝරා ගන්නට ඕන. නමුත් RH සාධකයේ ඔබ මම කිව්වා අර A ධන, A positive, A negative. ඒ positive negative කියන කාරණය වගොඩු බද්ධ කරන්නේදී අදාළ වෙන්නේ නැහැ චමින්ද. positive වුණත් negative වුණත් ඒ ප්‍රශ්නයක් නැහැ, ගලප ගන්නට පුළුවන්. නමුත් ඔබ O වර්ගයේ රෝගියෙකු නම් ඔබට ගන්නට පුළුවන් O positive හෝ O negative කියන කෙනෙකුගෙන් විතරයි වගොඩු ලබා ගන්නට පුළුවන්. ඔබ ඒ වර්ගයේ කෙනෙක් නම් ඔබට A positive, A negative කියන වගොඩු දෙක පමණයි ඔබට ලබා ගන්නට පුළුවන්. ඔබ B වර්ගයේ නම් B positive, B negative කියන දායකයන් පමණයි තෝරා ගන්නට පුළුවන්. ඒ වගේම ඔබ AB නම් ඔබ ඊටාත්ම වාසනාවන්ත වගොඩු රෝගියෙක්. මොකද ඔබට ඕනෑම ලේ වර්ගයකින් සුදුසුයි වගොඩු ලබා ගන්නට. ඒ කියන්නේ ඔබ AB නම් ඔබට A ගන්න පුළුවන්, A positive, A negative. ඔබට B ගන්න පුළුවන්, B positive, B negative. ඔබට AB positive සහ AB negative කියන කාණ්ඩ දෙකෙන්ම ගන්නට පුළුවන්. ඉතින් ඔබ සාර්ව ප්‍රතිග්‍රාහකයෙක් වෙනවා වගොඩු රෝගියා AB වර්ගයේ රෝගියෙකු නම්. AB positive හෝ AB negative කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද RH සාධකය positive negative කියන කාරණය බද්ධ කරන්නේදී බලපාන්නේ නැති නිසා බොහෝ වෙලාවට.
ඔව් අපි අසන්නන්ටත් දුරකථන ඔස්සේ සම්බන්ධ වෙන උදවියටත් අපි අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඒත් එක්කම මේ කතා කරන කාරණාවන් ඉතාමත් වැදගත්. ඒ නිසා මේ වෛද්‍යතුමනි මේත් එක්කම මේ පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා හිතුවා. මේ වකුගඩු දායකයෙක් වකුගඩුවක් දෙන්න කැමති කෙනෙක් වකුගඩු දායකත්වයක් ලබා දෙන්න කැමති කෙනෙක් කොහොම හරි හොයාගෙන මේ කරුණු කාරණාන් සියල්ල ගැලපුණත් මේ එහෙම නොවන අවස්ථාවක වකුගඩු දායකත්වයක් ලබා දෙන්න කෙනෙක් නොමැති වුණොත් නොමැති අවස්ථාවක මොකක්ද තියෙන විකල්පය? ඔව් විශේෂයෙන්ම එවැනි අවස්ථා උදා වෙනවා සමහරලාට මේ අපි කියනවා පාරම්පරික උරුම වෙන වකුගඩු රෝග තිබෙනවා පරම්පරාවර පවුලේ තියෙනවා උදාහරණයක් තමයි මේ polycystic kidney disease එහෙම නැත්නම් බහුකෝෂ්ඨක වකුගඩු රෝගය. ඒ බහුකෝෂ්ඨක වකුගඩු රෝගය තිබෙනකොට ඔබගේ පවුලේ ඥාතීන්ටත් ඒ වකුගඩු රෝගය තිබෙනවා. ඉතින් අන්න එවැනි අවස්ථාවලදී චමින්ද ඔබට ඒ රෝගීන්ගෙන් වකුගඩු ඒ polycystic kidney disease තියන අයගෙන් වකුගඩු ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ අවස්ථාවලදී අපිට වෛද්‍යවරුන් විසින් අකමැත්තෙන් වුවද යොමු කරන්නට වෙනවා නෑයෙකු නොවන කෙනෙකු හරහා වකුගඩු ලබා ගැනීමට. ඒ වගේම තමයි ඔබ අහලා ඇති මේ cadaveric kidney transplant programs. ඒ කියන්නේ මොලේ මියගිය අයවලුන්ගෙන් ලබා ගන්නා වකුගඩු ලබා ගන්නා මේ පිළිවෙත් තියෙනවා සමහර රෝහල් වල අපේ රටේ. නමුත් වෙනත් රටවල් වල නම් මේ ක්‍රමය ගොඩක් ප්‍රචලිතයි. නමුත් එහිදීත් අපි නොනෑයෙක් ඥාතිත්වයේ නැති කෙනෙක් තමයි හම්බ වෙන්නේ. එහිදීත් ගැළපීම් සිදු කරනවා මේ HLA කියන ටිෂු ටයිප් HLA ටිෂු ටයිපින් කියන එහෙම නැත්නම් මේ පටක ගැළපුම් පරීක්ෂාවන් සිදු කරනවා. ඉතින් එසේ පරීක්ෂාවන් සහ ගැළපීම් සිදු කිරීමෙන් අනතුරුව තමයි අපි මැච් කරන්නේ චමින්ද මේකට ගැළපෙන රෝගියාට ගැළපෙන වකුගඩුවක් ඒ මියගිය රෝගියාගේ අනුව. ඉතින් නමුත් මේ වකුගඩු සාමාන්‍යයෙන් ගොඩක් කල් පවතින්නේ නැහැ. සමහරවිට අවුරුදු 5ක් හෝ ඊට වඩා අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. ඒ ගැළපීම අනුව ඒ රෝගියාගේ HLA පරීක්ෂණවල ගැළපීම අනුව. ඉතින් එවැනි විකල්පයක් මට කියන්නට පුළුවන් මෙම programs ඒ කියන්නේ මේ cadaveric kidney transplant programs තිබෙනවා අපේ රටේ ජාතික රෝහලේ ඒ වගේම මාලිගාවත් වකුගඩු රෝහලේ ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සහ නුවර මහ රෝහලේ සාර්ථකව සිදු කරනවා. ඉතින් ඔබ ඒ රෝහල් වල රෝගියෙක් නම් වාසනාවන්තයි. එහිදී ඔබ ඒ ප්‍රෝග්‍රෑම්ස් වල ලියාපදිංචි වෙන්න ඔබට ඥාතිත්වය සහිත රෝගියෙකු වකුගඩු දායකයෙකු සොයා ගැනීමට අපහසු නම් නමුත් ඔබ හැම වෙලාවෙම මූලිකත්වය සහ ප්‍රමුඛත්වය ලබා දෙන්නට ඕනේ ලේ ඥාතිත්වයක් තිබෙන දායකයෙකුගෙන් වකුගඩුවක් ලබා ගැනීමට තමයි. ඒ වගේම දායකයන් බිය යුතු නැහැ. ඔබගේ ආයු කාලය අඩු වෙන්නේ නැහැ මේ ලෙස වකුගඩුව ප්‍රදානය කරොත්. නමුත් ඔබ වඩාත් ප්‍රවේශම් වෙන්නට ඕනේ. වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්නට ඕනේ. ඔබ වකුගඩු දායක කිරීමෙන් පස්සේ ඔබගේ රුධිර පීඩනය ඒ වගේම රුධිරේ ක්‍රියේටිනින් නගය මුත්‍රා පරීක්ෂණය UFR වැනි පරීක්ෂාවන් වෛද්‍යවරුන් හරහා මාස 3කට වරක්වත් සිදු කර ගැනීම වැදගත් වෙනවා සෑම වකුගඩු දායකයෙකුම ඔබගේ වකුගඩුවේ ආරක්ෂාව පතා. හොඳයි මේ කතා කරන කරුණු කාරණාවන් ඉතාමත් වැදගත්. ඒ නිසා ඉතින් අපි මේ අද වකුගඩු බද්ධකරණය කියන කාරණාව පිළිබඳව මේ විදිහට පැහැදිලි කරගන්නේ වෛද්‍යතුමන්ගෙන්. ඉතින් කොහොම වෙතත් දුරකථන මාර්ග දෙකත් ඉතාමත් කාර්යබහුලයි. ඉතින් අපි ඒ උදවියටත් අවස්ථාව ලබා දෙන්න ඕන නිසා අපි සූදානම් දුරකථනයේ ඔස්සේ අපි සමගින් සම්බන්ධ වෙන කෙනෙකුට අවස්ථාව ලබා දෙන්නට. ආයුබෝවන් සුබ දැසනක්. ආයුබෝවන් මම අවුරුදු 75ක් වයසයි මට. මගේ පිටකොන්දේ අමාරුවක් තියෙනවා මේ දැන් අවුරුද්දක විතර වගේ ඉලා ටිකක් හිටගෙන එහෙම හිටියාම කොන්දේ ක්‍රික්කක් කොමයි. ආපහු හාන්සි වෙලා වෙනදාම මේ ඩඩි මම UFR පරීක්ෂණයකුත් කරා. ඒකෙදි කිව්වා වතුර වැඩියෙන් බොන්න කියලා. ඒ වගේම මගේ ඇඟිලි කකුල් දෙකේ ඇඟිලි තෙරප්පු නැතුව බිම තිබ්බාම බිබිලි හැදෙනවා එහෙම තුවාල එහෙම හැදෙනවා. ඒකත් මොකක්ද දන්නේ නැහැ මට ඒක කතා කරන්න ඕනේ. UFR පරීක්ෂණයෙන් මට වතුර බොන්න කියලා තමයි කිව්වේ.
හොඳයි වෛද්‍යතුමනි. ඔව් හොඳයි. හැම කොන්දේ අමාරුවක්ම වකුගඩු අමාරුවක් නෙවෙයි. නමුත් සමහර වෙලාවට කොන්දේ අමාරු එන්නට පුළුවන් වකුගඩු වල ගල් තිබෙන අවස්ථාවලදී, ඒ වගේම වකුගඩු වල ගෙඩි තිබෙන අවස්ථාවලදී ඔබට මේ කොන්දේ අමාරු ඇති වෙන්නට පුළුවන්. නමුත් ඔබතුමීගේ මේ 75ක් අවුරුදු වයසයි. ඉතින් එහිදී විශේෂයෙන්ම මේ කොන්දේ අමාරුවට බලපාන්නේ ඔබගේ කොඳු ඇට පෙළේ තිබෙන වෙනස් වීම තමයි මේ වයසට අනුකූලව. සමහරවිට ඔස්ටියෝපොරෝසිස් වැනි රෝගී තත්ත්වය, කියන්නේ අස්සිවල ඝනත්වයේ අඩුවීම, අස්ථි රාපත් වීම සහ අස්සිවල සිදුවන වෙනස්කම් ඊට අනුකූලව සුසුම්නාවේ පිටවෙන ස්නායු වල වෙනස්කම් නිසා ඔබගේ කකුලේ දැනීම, එනිසා වෙන්නට පුළුවන් මේ තුවාල ඇති වෙන්නේ කකුලේ. ඉතින් ඒක නිසා ඔබ මම හිතන්නේ පළමුවෙන්ම ඔබගේ පවුලේ වෛද්‍යවරයා වෙත ගොස් මේ කොන්දේ එක්ස්රේ පින්තූරයක් ලබාගෙන එතනින් පටන් ගන්න ඔබතුමිය. ඒ එක්ස්රේ පින්තූරය ලබාගෙන එහි වෙනස්කම් තිබෙනවා නම් ඊට ඔබගේ පවුලේ වෛද්‍යවරයා හරහා නිසි වෛද්‍ය උපදේශන සහ ප්‍රතිකර්ම ලබා ගැනීමෙන් ඔබගේ කොන්දේ අමාරුව, ඒ වගේම මේ තුවාල ඇතිවීමට හේතුව සොයා බලන්නට පුළුවන්. ඉතින් එහිදීත් උත්තරයක් හම්බුනේ නැත්නම් ඔබ කල යුතු වෙනවා වකුගඩුවේ ස්කෑනින් පරීක්ෂණයක් කරන්නට. මොකද අර මං කිව්ව ගල් තියෙන කොටත් කොන්දේ අමාරු ඇති වෙන්නට පුළුවන් කියලා. ඒ ස්කෑනින් පරීක්ෂණයක් සිදු කර ගන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබගේ පාදවල ස්නායු පරීක්ෂණයකුත් සිදු කර ගැනීම හොඳයි. මේ කකුලේ තුවාල ඇති වෙන කාරණය බලන්නට. ඒ වගේම ඔබ දියවැඩියා රෝගියෙක්ද කියලා පරීක්ෂා කිරීමට ෆාස්ටින් බ්ලඩ් ෂුගර් කියන පරීක්ෂණයකුත් සිදු කරගත යුතුයි. ඉතින් මේ කාරණා ඔබගේ පවුලේ වෛද්‍යවරයා හරහා ඔබට ගලපා ගන්නට පුළුවන් වේවි. හොඳයි, අපිට තවත් දුරකථන නමතුමක් තිබෙනවා. අපි සූදානම් වෙන්නේ දුරකථන නමතුමට අවස්ථාව ලබා දෙන්නට. ආයිබෝන් සුබ දැසනක්. සුබ දැසනක්. සුබ උදෑසනක් වෛද්‍යතුමනි. ඔව්, ඔබතුමිය කොහෙන්ද? කවුද මේ? කිල්ලපෙන් කතා කරන්නේ. ඔව්, කතා කරන්න. මගේ මේ පුතු නරක් වෙනවා දැන් කාලයක් තිස්සේ. බෙහෙත් දැතර හරි ගියේ නැහැ. ඒකට විසඳන්න බෑ. මම හිතන්නේ ඔබතුමිය හැම සම්බන්ධව වෛද්‍යවරයෙකු මුණ ගැසිලා ඒ නියපොතු පෙන්නලා සමහරවට දියවැඩිය රෝගීන්ගේ නියපොතු නරක් වෙනවා. ඒ වගේම පෝෂණ ඌනතා, ඒ වගේම විස බීජ, ඒ වගේම ෆංගල් ඉන්ෆෙක්ෂන්, ඒ කියන්නේ දිලීර ආසාදන නිසා ඇති වෙන නියපොතු වල වෙනස්කම්. ඉතින් ඔබ මම හිතන්නේ මේක රෝග පරීක්ෂාවකින් තමයි මේකට නිසි ඖෂධයක් ලබා ගන්නට යුතුවන්නේ. ඒක නිසා ඔබ හමු වෙන්නට වෙනවා හැම සම්බන්ධ වෛද්‍යවරයෙක්, කියන්නේ ඩර්මටොලොජිස්ට් කෙනෙක්ව හම්බ වෙලා මේ සඳහා ඒ නියපොතු පෙන්නලා උපදේශයක් ලබා ගන්න. තවත් කෙනෙක් දුරකථනයේ ඔස්සේ අපි සමගින් සම්බන්ධ වෙනවා. අපි සූදානම් අවස්ථාව ලබා දෙන්නට. ආයිබෝන් සුබ දැසනක්. සුබ දැසනක්. ඔව්, ඔබතුමාගේ ගුවන්විදුලි යන්ත්‍රය හඬ අඩු කරලා දුරකථනයේ ඔස්සේ අපි සමගින් කතා කරමු. හොඳයි මස. හෙලෝ සර්. ඔව්, දැන් කතා කරන්න. සර් මම 2013 නොවැම්බර් මාසයේ මගේ දකුණු කකුල පිටිපතුල මේ උපරසන් කළා අමායන් කරා. හෙලෝ. ඔව්, කියන්න. අමායන් කරා. ඊට පස්සේ අවුරුදු 4කට පස්සේ මගේ මූත්‍රා ටෙස්ට් එකකදී මේ මූත්‍රා සමග මේ වෙන මතු පිට වෙනවා. ඒක මේ ඒකබම ප්‍රෝටීන් පිට වෙනවා කිව්වා. ඊට පස්සේ වක්වාඩු වලට බලපානවා කියලා මට දැන් ප්‍රෝටීන් වලට මේ බෙහෙත් දෙනවා. ඒ වැඩියාවක් තියෙනවා. ඔව්. ඔය දකුණු කකුලේ මේ පිටිපතුල ඔපරේෂන් කළා දැන් අවුරුදු 8ක් වෙනවා. ඒ කකුලේ මේ ඉස්මුම අඩු වෙන්නේ මේ නිතරම ඉදිමිලා තියෙන්නේ. හරි බාරාවි කකුල මේ ඉතින් මේ වකුගඩු අමාරුව
හැදෙයිද මේ තවදුරටත් ප්‍රෝටීන් පෙති බොන්න මම ප්‍රෝටීන් පෙති බොනවා මේ හතරට කාලක් බොන්නේ මේ ඒකත් තවදුරටත් බොන්න වෙයිද කියලා තමයි වෛද්‍යවරයාගෙන් දැනගන්න ඕනේ. ඔබටගේ ක්‍රියේටිනින් අගය දන්නවද? වකොඩුවේ පරීක්ෂණයේ ක්‍රියේටිනින් වල අගය? වකොඩු අමාරුවක් නැහැ කියනවා. ප්‍රෝටීන් පිට වෙන එක තමයි තව තියෙන්නේ කියනවා දැනට. හොඳයි. ඔබගේ වම් කකුලත් ඉදිමිලා තිබෙනවද? ඔබගේ වම් කකුලත් ඉදිමිලා තිබෙනවද? ඔව් සර් මේ දැනට මාස 3කට උඩදී චූටි තුවාලයක් හැදලා මේ ඇඟිල්ලේ කකුල සම්පූර්ණ ඉදිමුණා. ධනියම් පාට ඉදිමිලා මේ උණුසල් ඇට වාගේ මතුවෙලා මේ වතුර ගන්න ගත්තා. ඔය දැන් නම් ගොඩක් මොතරට හොඳයි. මම වයිටල් ක්‍රීම් ගාලා මේ අඩු වෙලා ගියා. ඇන්දාවට වතුර ගලනවා ඒ කකුලේ. දැන් නම් වේවිලා තියෙන්නේ. හරි. හොඳයි. ඔබ දීර්ඝකාලීන දියවැඩියා රෝගියෙක් කියලා කිව්වා. ඒ වගේම මුත්‍රා සමග ප්‍රෝටීන පිටවෙන තත්ත්වයේ තිබෙනවා. ඒ වගේම පාදවල වරින් වර ඉදිවීම ඇති වෙලා තිබෙනවා. ඉතින් මේ ඔක්කොම ලක්ෂණ වලින් කියාපාන්නේ ඔබකට දියවැඩියා වකුගඩු රෝගය තිබෙනවායි කියන කාරණේ. ඉතින් ඒක නිසා ඔබ අනිවාර්යෙන්ම මේ බෙහෙත් ඖෂධ ලබා ගත යුතුයි. මේ ප්‍රෝටීන් පිටවීම වැළැක්වීමට වෛද්‍යවරුන් විසින් ලබා දෙන ඖෂධ නෝරදා ලබා දිය යුතුයි. ඒ වගේම ඔබ වඩාත් යොහුසුළු වෙන්නට ඕනේ මේ සීනි තත්ත්වය හොඳින් පාලනය කර ගැනීමට. මොකද මේ දියවැඩියා රෝගී තත්ත්වය නිසි පාලනය නොමැතිකම නිසා තමයි ඔබගේ ඒ කකුලේ හැම අයින් කරන්නට උනේ. ඒ වගේම මේ මුත්‍රා පිට වෙන්නේ. ඒක නිසා ඔබගේ සීනි මට්ටම වෛද්‍ය උපදෙස් ඇතුව ඉතාමත්ම හොඳින් පාලනය කරගත යුතු වෙනවා. ඊට අමතරව ඔබගේ ක්‍රියේටිනින් පරීක්ෂණයක් අර වකුගඩුවේ ක්‍රියාකාරීත්වය මන බලන පරීක්ෂණය සිදු කරගෙන නැත්නම් ඔබගේ වෛද්‍යවරයා හරහා ඒ ක්‍රියේටිනින් පරීක්ෂාව සිදු කරගෙන ඔබගේ වකුගඩු දුර්වලීම කොපමණ දුරට දුර්වලලාද කියන අවබෝධය ඇති කරගත යුතු වෙනවා. ඉතින් ඒක නිසා ඔබ මේ පරීක්ෂණ ක්‍රියේටිනින් පරීක්ෂණ සිදු කරගෙන ඊට අනුකූලව වෛද්‍ය උපදෙස් ලබාගෙන සීනි පාලනය කරගෙන ඒ වගේම මේ ප්‍රෝටීන් පිටවීම පාලනය කර ගැනීමේ ඖෂධ නිසි ලෙස දිගටම ලබා ගත යුතු වෙනවා. ඒ ඖෂධ එකක්වත් එක වේලක්වත් නතර කිරීම සුදුසු නැහැ ඔබ වැනි රෝගියෙකුගේ. මොකද මට පේනවා මේ ඔබට තිබෙන්නේ ඩයබටික් නෙෆ්‍රොපති ඒ කියන රෝගී තත්ත්වය. ඒක මම හිතන්නේ නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම්. ඒ කියන්නේ ඔබගේ කකුල ඉදි වෙන තත්ත්වයට ගිහිලා තිබෙන නිසා ඔබගේ මුත්‍රා වලින් අර මයික්‍රෝ ඇල්බියමින් නෙවෙයි මුත්‍රා සම ප්‍රෝටීන් විශාල වශයෙන් පිටවීම ඇති කියලා මට හැඟෙනවා. ඉතින් ඒක සඳහා ඔබ නිරතුරුවම ඔබගේ වෛද්‍යවරයා හෝ වකුගඩු විශේෂඥ වෛද්‍යවරයා වෙතින් ප්‍රතිකාර ලබාගෙන ජීවිත කාලයම මේ ඖෂධ ලබා ගැනීමට උනන්දු වෙන්නට ඕනේ. හොඳයි, අපි සූදානම් ඉතාම ඉක්මනින් තවත් දුරකථන ඇමතුමකට අවස්ථාව ලබා දෙන්නට. දුරකථනය ඔස්සේ අපි සමගින් සම්බන්ධ වෙන ඔබට කතා කරන්නේ සුබදෑසනක්. සුබදෑසනක්. ඔව්, කතා කරන්න. මට දැන් මේ ටික දැන් අවුරුදු 5ක වගේ ඉඳලා මට බඩේ අමාරුවක් තියෙනවා. දැන් ආතරයිටිස් තියෙනවා, කකුල් අමාරුව හැදිලා. ඊට පස්සේ එන්ඩොස්කෝපි එකට ගියාම බඩවැලේ හිදුමක් තියෙනවා කිව්වා. ඊට පස්සේ දැනට මේ බෙහෙත් බොනවා දෙනවා, බෙහෙත් අර කරල් දෙකක් දෙනවා බොන්න. මගේ බෙල් ඔපරේෂන් කරලා ටයිරොක්සිනුත් ගන්නවා මම. දැනට මගේ මේ වම් පැත්ත ඉන පැත්තත් එක්කම කැක්කුමයි. හරිම අමාරුයි මේ ડોක්ටර්. ඔබට සමහර වෙලාවට මේ ආතරයිටිස් අමාරුවට ලබා ගන්න ඖෂධ නිසා සමහරලාට බඩේ තුවාල ඇති වෙලා තිබෙන්නටත් පුළුවන්. ඒක නිසා වෙන්නට පුළුවන් මේ බඩේ කැක්කුම නිරතුරුවම එන්නේ. ඉතින් ඒක නිසා ඔබ ඒ සඳහා ඔබ නැවත කායික වෛද්‍යවරයෙකු හෝ එසේත් නැත්නම් ආන්ත්‍රය සම්බන්ධ, ඒ කියන්නේ ගැස්ට්‍රොඑන්ටරොලොජිස්ට් කියන ඒ කෙනෙකුගෙන් නැවතත් උපදෙස් ලබා ගන්නට ඕනේ මේ
බඩේ කැක්කුම පිළිබඳව තවදුරටත් සොයා බැලීමට ඒ වගේම මම වකුගඩු විශේෂඥ වෛද්‍යවරයෙකු වශයෙන් ඔබට යෝජනා කරනවා මේ බඩේ කැක්කුමට හේතුව තවදුරටත් සොයා බැලීමට ඔබගේ බඩේ ස්කෑනින් පරීක්ෂණය සිදු කර ගන්නට ඕනේ. ඒ වගේම ඔබ ආතරයිටිස් සඳහා ඖෂධ ලබා ගන්නවා කිව්වා. ඉතින් ඒ ඖෂධ වලින් වකුගඩු දුර්වල වෙන්නට පුළුවන්. ඒ වගේම මේ ආතරයිටිස් රෝගය නිසාම සමහරලාට වකුගඩු දුර්වල වෙන්නට පුළුවන්. ඒ වගේම සමහර ආතරයිටිස් තියෙනවා මේ ක්‍රෝන්ස් ඩිසීස් කියන එවැනි තත්වයක් නිසා ඇති වුනහම ඒ ආතරයිටිස් සමහරව බඩවැලේ අසනීප ඒ දෙකම සම්බන්ධ ලෙඩක් තමයි මේ ක්‍රෝන්ස් ඩිසීස්. ඒ වගේම අල්සරේටිව් කොලයිටිස් එවැනි රෝගී තත්ත්වයන් වලදීත් ඔබට තිබෙන රෝග ලක්ෂණ පහළ වෙනවා. ඉතින් ඒක නිසා ඔබට මම යෝජනා කරේ අර අන්ත්‍රය සම්බන්ධ ගැස්ට්‍රෝඑන්ටරොලොජිස්ට් කියන වෛද්‍යවරයෙකු වෙත යොමු වීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඔබ බඩේ ස්කෑනින් පරීක්ෂණයක් කරගන්නට අවශ්‍යයි. වකුගඩුවේ ගල්ස් හෝ වෙනත් වකුගඩුවේ රෝගී තත්ත්වයක් තිබෙනවද කියන කාරණේ. ඒ වගේම ඔබ මේ ආතරයිටිස් වලට ගන්න ඖෂධ නිසා වකුගඩුවේ ක්‍රියාකාරීත්වය මැන බැලීම නිතර කළ යුතුයි. ඔබ මාස 2-3කට සැරයක්වත් මේ සීරම් ක්‍රියේටිනින් කියන පරීක්ෂණයත් ඒ වගේම UFR කියන පරීක්ෂණයත් කර ගැනීමට යොමු වෙන්නට ඕනේ. ඒ වගේම ඔබගේ තයිරොක්සින් ගන්නවා කිව්වා. ඒකේ ලෙවල් එක බලමින් TSH පරීක්ෂණය කරමින් ඒ සඳහා ඒ තයිරොක්සින් ප්‍රමාණයත් නිශ්චිත ප්‍රමාණ වලින් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ හැම දෙයකින්ම ඔබගේ වකුගඩු ආරක්ෂා කර ගැනීමට තමයි ඔබ කටයුතු කරගත යුතු වන්නේ. මොකද මේ හැම ලෙඩක්ම ඔබ කියපු හැම ලෙඩකින්ම වකුගඩුවට යම් බලපෑමක් ඇති වෙන්නට පුළුවන් දීර්ඝ කාලීනව. වෙලා උදෑසන 11යි ආරෝග්‍ය වැඩසටහන වෙනුවෙන් ලැබුණු කාලය බොහොම ඉක්මනින් ගෙවිලා ගියා. ගෙවුණු කාලයට වඩා වැදගත් වෙන්නේ අපි කතා කරපු කරුණු කාරණා ඉතාමත් සුවිශේෂී වැදගත් වෙන කරුණු කාරණාවන් අද දවසේ අපි කතා කළේ. වෛද්‍යතුමනි අද අපි කතා කළේ මේ වකුගඩු බද්ධකරණය පිළිබඳව. නිසා අපි අවසාන වශයෙන් බොහොම ඉක්මනින් පැහැදිලි කිරීමක් කරමු. මේ අවසාන වශයෙන් ඔබතුමාට වකුගඩු රෝග පිළිබඳ විශේෂණ වෛද්‍යවරයෙක් හැටියට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද සමාජයට? ඔව් ඇත්තටම වකුගඩු බද්ධකරණය තමයි අපි අද කතා කරේ. විශේෂයෙන්ම ඔබ වකුගඩු රෝගියෙකු නම් ඔබ හැම උත්සාහයක්ම කරන්න ඕනේ චමින්ද මේ වකුගඩු බද්ධකරණය කරන්නට වෙන්නේ අපිට වකුගඩු නරක් වුණාමනේ. ඉතින් වකුගඩු නරක් නොවි තියාගන්නට ඔබගේ වෙනත් අනිකුත් රෝග ලක්ෂණ දියවැඩියාව අධික රුධිර පීඩනය ඒ වගේම ඔබ ආතරයිටිස් වැනි රෝග වලට ලබා ගන්න ඖෂධ ඒ වගේම පරම්පරා වකුගඩු රෝග ඒවා ගැන ඉතාමත්ම හොඳට විමසිලිමත් වෙමින් ඔබගේ වකුගඩු පරීක්ෂණ වන සීරම් ක්‍රියේටිනින් ඒ වගේම UFR ඒ වගේම ස්කෑනින් පරීක්ෂණ වෛද්‍ය උපදෙස් ඇතුව නිරතුරු කරගැනීමෙන් ඔබගේ වකුගඩු ආරක්ෂා වීම කරගැනීමෙන් ඔබට මේ වකුගඩු බද්ධකරණය ඒ වගේම රුධිර කාන්දුපරණය ඒ වගේම පරිතාන කාන්දුපරණය වැනි ඔබව ඔබගේ පවුලේ අයවලුන්න අසරණ කරන සහ උන්ට විශාල ලෙස බලපෑම් ඇති කරන තත්ත්වවලට නොයා ඔබගේ වකුගඩු ආරක්ෂා කරගත්තොත් ඔබට වඩාත් යහපත් ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබේ. හොඳයි බොහොම ස්තුතියි. අද ආරෝග්‍ය වැඩසටහන අපි නිමාවට පත් කරන්න සූදානම් වෙන්නේ. අද දවසේදී අපි කතා කළේ වකුගඩු රෝග සම්බන්ධයෙන් විශේෂයෙන්ම වකුගඩු බද්ධකරණය සම්බන්ධයෙන් අද අපි ආරෝග්‍ය වැඩසටහන තුලින් කතා කළේ. දුරකථනයේ ඔස්සේ අපි සමගින් සම්බන්ධ වුණු බොහෝ දෙනෙකුටත් අපි වෛද්‍යතුමන් හරහා උපදේශනයන් සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න කටයුතු කළා. ඉතින් අද දවසේදී අපි සමගින් මේ සම්බන්ධව කතා කරන්න වකුගඩු රෝග සම්බන්ධ කතා කරන්න වෙනදා වගේ පුරුදු විදියට අපිත් සමගින් සම්බන්ධ වුණා වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජය හේයන්තඩුව වෛද්‍යතුමා. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි අද දවසේදීත් අපි සමගින් සම්බන්ධ වෙලා ආරෝග්‍ය වැඩසටහන සමගින් සම්බන්ධ වෙලා සම්පත් දායකත්වය ලබා දුන්නට. ඉතින් අපි ලබන සතියේ ඉරිදා දවසේ උදෑසන 10ටයි නැවත වතාවක් මුණ ගැහෙන්නේ ආරෝග්‍ය වැඩසටහන තුලින්. ප්‍රාර්ථනා කරන ඔබට සුවදායක සතියන්තයක් වගේම වාසනාවන්ත අනාගතයක් නිරෝගී වත්ව ජීවත් වෙන්නට හැකි වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරමිනුයි අදත් අපි මෙලෙසින් ආරෝග්‍ය වැඩසටහන නිමාවට පත් කරන්නේ. හැම දිනාටම තෙරුවන් සරණයි. ආරෝග්‍ය